समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भजन्ता धम्मश्रवणकालो अयं भजन्ता धम्मश्रवणकालो अयं भजन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अनिच्च संज्ञा भिक्खवे भाविता बहुलीकता सब्बं कामरागं परियादीयते सब्बं रूपरागं परियादीयते सब्बं भवरागं परियादीयते सब्बं अविद्यां परियादीयते सब्बं अस्मिमानं परियादीयते समोहं तीति वासनावंत कारुणिक सुपिनवत्नी अदත් එක් ධර්ම දේශනාවක් දේශනා කරවා ගැනීමට ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන වෙලාව විශේෂයෙන්ම අපි හැමදෙනාගේම කය ලෙඩ වෙනවා කය ලෙඩ වුණාම අපි විවිධ ඖෂධ වර්ග පාවිච්චි කරනවා සුවපත් භාවයේ පිණිස. ඒ වගේමයි අපේ සිතද ලෙඩ වෙනවා. මේ ලෙඩ වෙන සිත සුවපත් කර ගැනීමට ධර්මයේ තමයි වටිනාම ඖෂධය. එනිසා මේ ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන සදහවත් ඔබ මනස ලෙඩ කරගන්නේ නැතුව මනස සුවපත්ව තබාගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ යුතු වෙනවා. ධර්ම ශ්‍රවණය කරන මේ පින්වතුන්
පළමුවෙන්ම කල්පනා කරන්නට ඕනේ මගේ සිත සුවපත් වෙලාද ලෙඩ වෙලාද? මගේ සිත සුවපත් කරගෙනම පුරාපයක් ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියන අදිස්ථානය ඇති කරගත යුතු වෙනවා. එනිසා හැමදෙනාම කල්පනා කරන්නට ඕනේ මගේ හිත සූදානම් කරගත යුතුයි මේ බුදු බණ අහන්නට. ඒකට කියනවා කලල චිත්තය කියලා. ධර්ම ශ්‍රවණය කරන ඔබ හැමදෙනාම ඔබේ හිතෙන් මේ ප්‍රශ්නය අහන්න. මගේ සිත ලෑස්තිද බුදු බණ අහන්න? තවමත් සිත සූදානම් නැත්තම් බණ අහන්නට ඔබට කලල චිත්තය පහළ වෙලා නැහැ. ඒ නිසා මගේ සිත දැන් වෙනත් අරමුණු වලින් නිදහස් කරගෙන මේ බුදු බණ ටික අහන්නට මගේ හිත සූදානම් කියලා කල්පනා කරන්නට ඕන. දෙවනව පින්වතුනි බණ අහන්න බෑ හැමෝටම. බණ අහන සදහැවතා ළඟ සදහැවතිය ළඟ මුදු සිතක් තියෙන්න ඕන. මුදු චිත්තක්. එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මුදු සිත් ඇති අයටයි. දරුණු අයට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න පෙළඹුණේ නැහැ. සිත මෘදු වෙන තුරු. මෘදු වෙච්ච සිතකට තමයි මේ ධර්මය ඇලෙන්නේ. මේ ධර්මය පිහිටන්නේ. නිසා දෙවනුව ඔබේ සිත මෘදු කරගත යුතු වෙනවා. ඇතැම් විට පාරේ යනකොට වුණත්, බස් එකක යනකොට වුණත්, වාහනේ යනකොට වුණත් අපේ මේ මෘදු සිත් දරුණු වෙනවා, නපුරු වෙනවා. වාහනේ යනකොට ත්‍රිවිල් එකක් හරි මෝටර් බයිසිකල් එකක් හරි දැම්මොත් මොකද වෙන්නේ? මෘදු සිත කම්පණයටපත් වෙනවා. ඉතින් මේ බණ අහන්න ඇවිල්ලා වාඩි වෙලා ඉන්න ඔබගේ සිත මෘදු විය යුතුමයි. මෘදු සිතක් ඇති උදවියටයි බුදුබණ දේශනා කළේ. තුන්වෙනුව විනීවරණ චිත්තං, අපේ සිත වහගන්නවා ක්ලේශ ධර්ම පහකින්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන්ගෙන් අපේ සිත නිතරම වහගන්නවා, වෙලා ගන්නවා. කාමච්ඡන්දයට අපේ සිත නැඹුරු වුණොත් අපි පවට නැඹුරු වෙනවා. ව්‍යාපාදයට අපේ සිත යොමු වුණොත් අපි පවට නැඹුරු වෙනවා. සිතේ නිදිමත ගතිය වැඩි වුණොත් අපිට කුසල කර්ම කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපේ සිත කලබල නම් මේ බුදුබණ අපේ සිත තුළ පිහිටන්නේ නැහැ. අපේ සිත තුළ සැකය තිබෙනවා නම් බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව සැක සංකා තිබෙනවා නම් මේ බුදුබණ පිහිටන්නේ නැහැ. එනිසා මේ නීවරණ ධර්ම පහ අපේ සිතට ඇතුළත් වෙන්න ඉඩ නොදී මේ බණහන පැය තුල කාමච්ඡන්දය ඈත් කර ගන්නට, ව්‍යාපාදයේ දුරු කර ගන්නට,
තීන මිද්දය අයින් කරගන්නට උද්දච්ච කුක්කුච්චය ඇතුළු වෙන්න ඉඩ නොදී සැක සංකා ලං කරගන්නේ නැතුව සිත සුවපත් කරගත යුතු වෙනවා. පින්වතුනි මේවා ඇතුළු වුණොත් අපේ සිත ලෙඩ වෙනවා. කාමච්ඡන්දය ආවොත්, ව්‍යාපාදය ආවොත්, තීන මිද්දය ආවොත්, විචිකිච්ඡාව ආවොත්, ඒ වගේම උද්දච්ච කුක්කුච්චය ආවොත් අපේ සිත ලෙඩ වෙනවා. ඒ කාරණා වලින් සිත ලෙඩ වෙන්න ඉඩ තියාගන්නේ නැතුව බුදුබණ අහන්නට ඕන. ඊළඟට උදග්ග චිත්තං බුදුබණ අහන ඔබ සතුටින්ම බණ අහන්න ඕන. අපේ මේ පොඩි හාමුදුරන් වහන්සේලා වුණත් සතුටු සිතින් බණ අහන්න ඕන. ලොකු හාමුදුරුවෝ බණ අහන්න යන්න කිව්වයි කියලා හිතන්නේ නැතුව සතුටු සිතින් බණ අහන්න ඕන. අපිත් පොඩි කාලේ මේ විදිහට බණ ඇහුව නිසා අද අපි මේ පිරිස මැදට ඇවිල්ලා ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. මෙතන මේ වැඩ ඉන්නේ අපේ අනාගතයේ ධර්ම දේශකයන්න් වහන්සේලා, පිරිත් දේශකයන්න් වහන්සේලා. ඉතින් සතුටු සිතින් බණ අහන්න ඕන. බණ අහන දායක දායිකාවන්ද උදග්ග චිත්තය සතුටු සිත පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කළ යුතු වෙනවා. පස්වෙනුව ප්‍රසන්න චිත්තං පැහැදුණු සිතින් බුදුබණ අහන්නට. අපි දන්නවා ඇතැම් අය බුදුබණ අහන විටත් සිතේ මෛත්‍රියක් නැතුව බණ අහන. එසා පැහැදුණු සිතින් කවුරුන් පිළිබඳවද? මාගේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකරන උත්තමේ, මාගේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම නුවණින් ධර්මය අවබෝධ කරගත්ත උත්තමයාණන් වහන්සේ, මාගේ බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදුයි. මේ විදියට බුදුරජාණන් වහන්සේගේ නවාරාදී බුදු ගුණ සිහිපත් කරමින් පැහැදුණු සිතින් ප්‍රසන්න චිත්තයෙන් යුක්තව බුදුබණ අහන්නට. එහෙමනම් පින්වතුනි, මේ කරුණු පහෙන් සිත ලෙඩ වෙන්න ඉඩ තියාගන්නේ නැතුව මේ බුදුබණ ශ්‍රවණය කළ යුතු වෙනවා. මොකද්ද මේ අපේ සිත ලෙඩ කරන කාරණා පහ? පළවෙනිම මම කිව්වා කලල චිත්තය. මගේ සිත ලෑස්ති බුදුබණ අහන්න. මුදු චිත්තය, මම මුදු චිත්තය පහල කරගෙන මුදු මොලොක් බව ඇති කරගෙන දරුණු බව ක්‍රෝධය යටපත් කරගෙන බුදුබණ අහනවා. විනීවරණ චිත්තය ඇති කරගෙන බුදුබණ අහනවා. උදග්ග චිත්තය සතුටින් බණ අහනවා. ප්‍රසන්න චිත්තය පැහැදුණු සිතින් බණ අහනවා. තුනුරුවන් පිළිබඳ පැහැදීමෙන්ම මම බුදුබණ අහනවා. එදා ගටිකාර උපාසක මහත්මයා පිළිබඳව තථාගත ලෞතර බුදුහාමුදුරෝ දේශනා කළේ, මගේ දායක මහත්මයා අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ. බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට ප්‍රකාශ කරන තමන්ගේ දායක මහත්මයා පිළිබඳව, මගේ දායක මහත්මයා ගටිකාර නොවෙනස් වන පැහැදීමෙන් යුක්ත කෙනෙක්. එනිසා නාවල විමල විහාරයේ බුදුබණ අහන මේ සදහවත් සියලු දෙනාම තුනුරුවන් පිළිබඳ පැහැදීමෙන් බුදුබණ ශ්‍රවණය කර යුතු වෙනවා. එසේ වුණොත් ඔබ හැම දෙනාගේම සුත සුවපත් වෙලා තිබෙනවා. ලෙඩ වෙලා නැහැ. එහෙමනම් සිත සුවපත් කරගෙන අද බුදුබණ ශ්‍රවණය කරමු.
පින්වතුනි, ඔබ ඔබේ නිවසේ බුදු පහන දල්වන විට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් පූජා කරන විට ඔබ විවිධ ගාථා කියලා බුද්ධ වන්දනාව සිදු කරනවා ඇති. ඔබ නමාමි බුද්ධං ගුණසාගරන්තං කියන ගාථාවෙන් දිනපතා බුද්ධ වන්දනාව කරන්න පුරුදු නම් කරනවා නම් ඔබ ජීවිතේ වටිනාම භාවනා ක්‍රම 4ක් මොහොතක් වැඩුවා වෙනවා. මේ නමාමි බුද්ධං ගුණසාගරන්තං කියන ගාථාව තුල භාවනා ක්‍රම 4ක් අන්තර්ගත වෙනවා. නමාමි බුද්ධං ගුණසාගරන්තං, ගුණසයුරක් බඳු මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සත්තා සදා හොන්තු සුඛී අවේරා, සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා. මෛත්‍රී භාවනාව මොහොතක් වැඩුවා වෙනවා. මේ ගාථා පාදය මුවින් පිටවෙන විට කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්දු, කය පිළිකුල් සහගතය. මේ ගාථා පාදය කියන විට අපි මොහොතක් පිළිකුල් භාවනාව, අසුභ භාවනාව වැඩුවා වෙනවා. ගච්ඡන්ති සබ්බේ මරණං අහංච, සියලු දෙනාම මැරෙන සුළුයි, මමද මැරෙන සුළුයි. මරණානුස්සතිය මොහොතක් වැඩුවා වෙනවා. ඒසා ඔබ පුරුදු කරගන්න, ඔබේ දුවා දරුවන්ට පුරුදු කරන්න, මුණුබුරාට මිනිබිරීට හුරු කරවන්න. හැන්දෑවේ බුදු පහන දල්වන විට නමාමි බුද්ධං ගුණසාගරන්තං කියන ගාථාව කියමින් බුද්ධ වන්දනාව ආරම්භ කරන්න. එතකොට ඔබ ඔබේ දරුවාට, ඔබ ඔබේ මුණුබුරාට මිනිබිරීට, ඒ වගේම ඔබතුමිය ඔබතුමා සතර කමඨහන් මොහොතක් වැඩුවා වෙනවා. මොනවද සතර කමඨහන්? බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති. මේ සතර කමඨහන් වඩන්ට පුරුදු වීම මොහොතක් හෝ භාවනාවට සිත යොමු කිරීම මෙලව පරලව දෙලව යහපත පිණිස හේතු වෙනවා. පින්වතුනි, භාවනාවෙන් තොරව අපිට නිවන් දකින්න බෑ. දානං දදන්තු සද්ධාය, සද්ධාවෙන් දන් දිය යුතුයි. සීලං රක්ඛන්තු සබ්බදා, හැමදා සිල් රැකිය යුතුයි. පංචශීලය ආරක්ෂා කරගත යුතුයි. පෝද අටසිල් දසසිල් සමාදන් විය යුතුයි. නිතිපතා ආජීව අෂ්ටමක සීලය සමාදන් විය යුතුයි. රක්ඛන්තු, හැමදා රකින්න ඕනේ සීලය. ඒ වගේම භාවනාවට සිත ඇලුම් කරන්න ඕන. භාවනා බිරතා හොන්තු, භාවනාවට සිත යොමු කරන්න ඕනේ. එහෙම අය තමයි ගච්ඡන්තු දේවතාගත, දෙවියන් අතරට යන. එහෙනම් දන් දෙන්න ඕනේ කොහොමද? දන් දිය යුත්තේ කොහොමද? ශ්‍රද්ධාවෙන්. සිල් රැකිය යුතුයි සමදා. භාවනාවට ඇලුම් කළ යුතුයි. එනිසා පින්වතුනි, නමාමි බුද්ධං ගුණසාගරන්තං කියන ගාථාව කියමින් අපි බුද්ධ වන්දනාව සිදු කරන විට සතර කමඨාන් මොහො වැඩුවා වෙනවා.
බුදුහාමුදුරන් වහන්සේව මෙනෙහි කළා. මෛත්‍රිය පිළිබඳ අවධානය යොමු කළා. ශරීරයේ තිබෙන පිළිකුල් බව මෙනෙහි කළා. මම මැරෙනවයි කියන කාරණය සිහිපත් කළා. ඒ නිසා මෙන්න මේ භාවනාව පිළිබඳව අවධානය යොමු කරවන්නටයි අද මම මාතෘකා කළේ සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ පුෂ්ප වර්ගයට අයත් අනිච්ච සංඥා සූත්‍රයයි මම මාතෘකා කළේ අද ධර්මානුශාසනාව පැවැත්වීමට. ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ධර්ම දේශනාව සිදු කළේ භික්ෂුන් වහන්සේලා පිරිසකට ජේතවනාරාමයේදී දෙව්රම් වෙහෙර වැඩ සිටින වෙලාවේ භික්ෂුන් වහන්සේලා පිරිසකට ආමන්ත්‍රණය කරලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අනිච්ච සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා. මහණෙනි, අනිච්ච සංඥාව බහුල වශයෙන් පුරුදු කරා. බහුල වශයෙන් වඩන්න, අභ්‍යාස කරා. ජීවිතයට හුරු කරගන්න. දැන් මේ පින්වතුන් උනත් මේ අනිච්ච සංඥාව නිතර නිතර පුරුදු කළ යුතු වෙනවා. අභ්‍යාස කළ යුතු වෙනවා. ජීවිතයට සම්බන්ධ කරගත යුතු වෙනවා. මොකද්ද මේ අනිච්ච සංඥාව? කැඩෙනවය, බිඳෙනවය, මැරෙනවය, නැති වෙනවය, නැසෙනවය කියන මෙන්න මේ ස්වභාවය නිතර සිහිපත් කරන්න. ඇතම් කෙනෙකුට පිඟාන බිම වැටිලා බිඳුනහමත් අනේ අපොයි කියලා කියවෙනවා. කෝප්පේ බිම වැටිලා බිඳුනහමත් අනේ මගේ කෝප්පය කැඩුනා කියලා හිතනවා. එදා අනේ පිටු සිටුතුමා ළඟ හිටපු පුංචි දරුවෙක් තමන්ගේ බෝනික්කව කැඩුන වෙලාවෙත් ඇඬුවා, දුක් වුණා, කනගාටු වුණා. බෝනික්කට බින්දෙන්නට අනේ පිටු සිටුතුමා තමන්ගේ මොනුබුරාව සනසන්නට බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දුන්න බෝනික්කට පින්දෙන්න. එනිසා මේ අපේ පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වා සියලු දෙනාටම මේ අනිච්ච සංඥාව වඩන්නට පුරුදු කළ යුතු වෙනවා. ජීවිතයට අපි පුහුණු කළ යුතු වෙනවා. ඇයි? මගේ ජීවිතය, අපේ ජීවිතය කැඩෙනවා, බිඳෙනවා, තුවාල වෙනවා. පින්වතුනි, අපේ සිතත් කැඩෙනවා, බිඳෙනවා, තුවාල වෙනවා. අපේ කයත් කැඩෙනවා, බිඳෙනවා, තුවාල වෙනවා. එනිසා අපි අනිච්ච සංඥාව නිතර නිතර ජීවිතයට හුරු කරගත යුතු වෙනවා, පුරුදු කරගත යුතු වෙනවා. එක්තරා සංස්කෘත පඬිවරයෙක් අපිට අවවාද 4ක් දෙනවා. එයින් පළවෙනි අවවාදය තමයි ත්‍යජ දුර්ජන සංසර්ග. නරකාය ඇසුරු කරන්න එපා. අසත්පුරුෂය ලං කරගන්න එපා. ඉතින් මේ මිනිස්සුන්ව අසත්පුරුෂද සත්පුරුෂද කියලා හොයාගන්න එක හරි අමාරුයි. හොඳද නරකද කියලා මිනිසෙක්ව හොයාගන්න හරි අමාරුයි. හොයාගන්න නම් ඇසුරු කරන්නට ඕන. හොඳද නරකද කියලා බලන්න. දැන් කොකාගේ සුද පෙනෙන්නේ කොකා ඉගිලෙන කොටයි. නිකන් මඩ කඩਿੱත් එක වහලා ඉන්නකොට කොකාගේ සුද පේන්නේ නෑ. කොකාගේ සුද පේනවා ඉගිලලා යනකොට.
ඒ වගේ තමයි මිනිස්සගේ හොඳ නරක පෙනෙන්නේ ක්‍රියාත්මක වන විට. මිනිසා කිව්වහම පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්, කාන්තා කෙනෙක් වෙන්න පුළුවන්. පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්, ගැහැණු ළමයෙක් වෙන්න පුළුවන්. හොඳද නරකද කියලා තීරණය කරන්න, තීන්දුව කරන්න අමාරුයි නිකන් ඉන්නකොට. හැබැයි ක්‍රියාත්මක වන විට හැසිරෙනකොට තමයි හොඳ ළමයෙක්ද නරක ළමයෙක්ද, හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද, හොඳ කාන්තාවද නරක කාන්තාවක්ද කියලා තීන්දුව කරන්න පුළුවන් වෙන්නේ ක්‍රියාත්මක වන විට. පින්වතුනි, එසා මේ සංස්කෘත පඬිවරයා කියනවා නරක අය ආශ්‍රය කිරීමෙන් වළකින්න. නරක අය ආශ්‍රය කිරීමෙන් වළකින්න. දැන් අඹ ගෙඩියක් නම් හොඳද නරකද කියලා හොයාගන්න පුළුවන්. ඉඹලා බලලා, තට්ටු කරලා බලලා, ඔබලා බලලා, එහෙම නැත්නම් කාලා බලලා. හොඳද නරකද, පැණි රහද, ඇඹුල්ද කියලා තීරණය කරන්න පුළුවන් කාලා බලලා. පුළුවන් ද මිනිහෙක්වත් හොයාගන්න තට්ටු කරලා බලලා, ඔබලා බලලා, ඉඹලා බලලා. පුළුවන් ද හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියලා හොයාගන්න බෑ. ඒ නිසා ආශ්‍රය කරනකොට තමයි හොඳ නරක පේන්නේ. දැන් සමහර අය කියනවා අනේ මම මෙච්චර කාලයක් හිටියා, මේ මිනිස්සයා මට හඳුනා ගන්න බැරුණානේ. දැන් තමන් සමහර විට තමන්ගේ මහත්යා පිළිබඳ නෝනා කියනවා මේ මිනිහත් එක්ක මම මෙච්චර කාලයක් දීග කෑවා, බැරුණානේ මට තාමත් මේ මිනිහව හඳුනා ගන්න. ඒ නිසා මිනිහෙක්ව හඳුනා ගන්නවා කියන එක බොහොම අමාරු වැඩක්. හඳුනාගත්තොත් මෙයා දුර්ජනෙක් කියලා, මෙයා නපුරු මිනිහෙක් කියලා ත්‍යාජ දුර්ජන සංදහකම්. එයාත් එක්ක ඇසුරු කරන්න එපා. බජ සාදු සමාගම, සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක්වම හොයාගන්න. පින්වතුනි, නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් කල යුතු වැඩ හතරක් තියෙනවා. නැම මේ බුදුබණ අහන, නාවල විමල විහාරයේ අවුරුදු පතා බුදුබණ අහන මේ පින්වතුන් නිවන් දකින්නම බලාපොරොත්තු වෙනවා නම් කල යුතු වැඩ හතරක් තියෙනවා. එයින් පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න එක. අපි හැමෝගෙම කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි ලෞතර බුදුහාමුදුරුවෝ. බණ කියන මගේ, බණ අහන ඔබගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුහාමුදුරුවෝ. දැන් ඔයත්තන්ට කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා අපේ බැරගම විමල ධම්මහාමුදුරුවෝ. අවුරුදු පතා මේ ධර්ම දේශනා මාලාවක් සංවිධානය කරමින්, ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරමින්, නියම වේලාවට ඒවා ආරම්භ කරමින් මේ ධර්ම ශ්‍රවණය කරන්නට ඔබ හැමදෙනාම පොළඹවනවා, යොමු කරනවා. ඒ නිසා ඔබ හැමදෙනාටම කල්යාණ මිත්‍රයන් වහන්සේනමක් හම්බ වෙලා තියෙනවා. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්න. දෙවෙනි එක ධර්ම ශ්‍රවණය, බණ අහන්න. පින්වතුනි, බණ අහන්නේ නැතුව නිවන් දකින්න පුළුවන්කම තිබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට සහ පසේ බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. රහතන් වහන්සේ නමක් පරතෝ ගෝස අනිත් කෙනෙකුගෙන් අහලා තමයි බණ ඉගෙන ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. ඒ අනුව බණ කියන මම සහ බණ අහන ඔබ පරතෝ ගෝසාය. තවත් කෙනෙකුගෙන් බණ අහලා තමයි ධර්මය අවබෝධ කරගත යුතු වෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කළ යුතුයි නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක්. තුන්වෙනුව යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන. මේ කියන බණ මේ අමතක නම් නිවන් දකින්න බෑ. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් හොඳ කල්පනා ශක්තියක් තිබෙන්න ඕන. අපි දැන් සමහර වයසක උදවියට ඉක්මනින් අමතක වෙනවා. හැබැයි මේ සිත දියුණු කරගත්ත කෙනෙකුට එහෙම ලේසියෙන් අමතක වෙන්නේ නැහැ.
නිසා යෝනිසෝ මනසිකාරය අපි ඇති කරගන්න ඕන. හතරවෙනිව ධම්මානුධම්ම පටිපදා. නිවන් අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන කෙනෙක් ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන. ඒසා නිවන් අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන අය කල්යාණ මිත්‍ර සේවනය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව තිබෙන්නට ඕනි. ඉතින් ඒ නිසා පින්වතුනි, ඒ විදියට කල්පනා කරලා මේ අනිච්ච සංඥාව අපි අපේ ජීවිතයට පුරුදු කරගත යුතු වෙනවා, ලං කරගත යුතු වෙනවා. පින්වතුනි, වර්තමානයේ අපි හැම කෙනෙක්ම යමක් කරන්නේ යමක් බලාපොරොත්තු වෙයි. දැන් බණ අහන්නේ යම් බලාපොරොත්තුවක් ඇති. ඇතම් කෙනෙක් බණ අහන්න පුළුවන් ධර්ම අවබෝධයේ පිණිස. ඇතම් කෙනෙක් බණ අහන්න පුළුවන් පින් සිද්ධ කරගෙන ඊළඟ භවයේ දිව්‍ය ලෝකෙ උපදින්න බලාගෙන. ඇතම් කෙනෙක් බණ අහන්න පුළුවන් ඊළඟ භවයේ බ්‍රහ්ම භවයකටපත් ලැබන්න බලාගෙන. දැන් මේ විදිහ අරමුණු තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. අනිච්ච සංඥාව හරියට වැඩුවොත්, හරියට අභ්‍යාස කළොත්, හරියට ප්‍රගුණ කළොත්, නිසි ලෙස ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ලැබෙන ප්‍රතිඵල පහක් තියෙනවා. කුමක් කළොත්ද මේ ප්‍රතිඵල ලැබෙන්නේ? අනිච්ච සංඥාව නිවැරදිව නිසි ලෙස පුරුදු කළොත්, අභ්‍යාස කළොත්, ජීවිතයට ලං කරගත්තොත් මේ ප්‍රතිඵල පහ ලැබෙනවා. අද ධර්ම දේශනාවෙන් මම මතක් කර දෙන්නේ අනිච්ච සංඥාව නිසි ලෙස අභ්‍යාස කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල පහ කවරේදයි මතක් කර දෙන්නට. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අනිච්ච සංඥාව නිසි ලෙස වැඩුවොත් සබ්බාම රාගං පරියාදීයති. සියලුම කාමයන් පිළිබඳ තියෙන ආසාව නැතිව යනවා, සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. අනිච්ච සංඥාව ප්‍රගුණ කළොත්, අභ්‍යාස කළොත්. දැන් බලන්න, මම අර මුලින් කිව්වනේ ශ්ලෝකයක් වැඩ හතරක් කරන්න කියලා. ත්‍යාජ දුර්ජන සංසර්ගක්, බජ සාදු සමාගම, කුරු පුණ්‍ය මහෝරාත්‍රං. දිවාරෑ දෙකම පින් කරගන්න. දවල්ටත් පින් කරන්න, රැටත් පින් කරන්න. ස්මරණිත්‍ය මනිත්‍යතා, අනිත්‍යතාවය නිතර මෙනෙහි කරන්න කියලා මේ සංස්කෘත පඬිවරයාත් කියනවා. අපේ ලෞතුරා බුදු වන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට කුමක්ද? අනිච්ච සංඥාව වඩන්න. අනිච්ච සංඥාව වැඩුවොත් සබ්බං කාමරාගං පරියාදීයති. සියලුම කාමයන් පිළිබඳ තියෙන ආසාවන් නැති වෙනවා, දුර වෙනවා, නැත්තටම නැති වෙනවා. බුදුහාමුදුරු ලස්සන උපමා කීපයකින් මේ කාර්යය පැහැදිලි කරනවා. පින්වතුනි, සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ පුෂ්ප වර්ගයේ දැක්වෙන මේ අනිච්ච සංඥා සූත්‍රය මගේ බුදුහාමුදුරුවෝ එහිදී දේශනා කරනවා, යම්කිසි ගොවියෙක්, ගොවි මහත්තයෙක් කුඹරක් හදන්න ලෑස්ති වෙනවා. කුඹුර හදන්න ලෑස්ති වෙනකොට පළවෙනිම කරනවා නගුලකින් කුඹුර පිරිසිදු කරනවා. මේ පිරිසිදු කරනකොට මොකද වෙන්නේ? නගුලට අහු වෙනවා ඒ කුඹුරේ තියෙන ගස්වල මුල් සියල්ලක්. නගුලෙන් හානකොට මේ කුඹුරේ සියලුම ගස් ඉගිල්ලිලා ඉදිරිලා යනවා. පිරිසිදු මඩ පමණක් ඉතිරි වෙනවා.
අන්නේ වගේ බුදුහාමුදුරෝ දේශනා කරනවා යම්කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව වඩනවා නම් ප්‍රගුණ කරනවා නම් අභ්‍යාස කරනවා නම් අර ගොවි මහත්තයෙක් නගුලෙන් හානකොට කුඹුරේ තිබෙන කුඹුරට අනවශ්‍ය මුල් ගල් ගැලවිලා යන්න වගේ අපේ චිත්තසංතානය තුලින් කාම රාගය ගැලවිලා යනවයි කියලා. ඔන්න පළවෙනි උපමාව. තව උපමාවක් ගන්නවා බුදුහාමුදුරුවෝ මේ බබුස් කියලා තන වර්ගයක් තියෙන තනකොළ වර්ගයක්. මේ තනකොළ පොළවට තදින් කාවදින තනකොළ වර්ගයක්. මේ තනකොළ මුලේ හරියට පස් අල්ලගෙන ඉන්නවා. මේ තනකොළ ගලවන කෙනෙක් බබුස් තනකොළ ගලවන කෙනෙක් තනකොළ ගහ ගලවලා මේක අගිස්සෙන් අල්ලලා හොඳට හොලවනවා. එතකොට මේ බබුස් තනේ තිබෙන සියලුම පස් ගැලවිලා යනවා. ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව වඩනවා නම් අප ළඟ තියෙන මේ කාම රාගය සම්පූර්ණයෙන්ම ගැලවිලා යනමයි කියලා බුදුහාමුදුරුවෝ මතක් කරා. ඔන්න දෙවෙනි උපමාව. තවත් උපමාවක් ගන්නවා අඹ අත්තක අඹ රිකිල්ලක තියෙන අඹ කිනිත්තක්. අඹ කිනිත්තේ මුලින් කැපුවොත් අඹ ගෙඩි එකද වැටෙන්නේ දෙකද වැටෙන්නේ කිනිත්තේ තියෙන ඔක්කොම අඹ වැටෙනවද? කිනිත්තේ තියෙන ඔක්කොම අඹ වැටෙනවා. ඒ වගේ තමයි යමෙක් අනිත්‍ය සංඥා වඩනවා නම් අඹ අත්තක කිනිත්තක් කැපුවාම සියලුම අඹ ගෙඩි ටික වැටෙනවා වගේ සබ්බං කාමරාගං පරියාදීයති සියලුම කාමයන්ට තියෙන ආසාවන් කැඩිලා බිඳිලා වැටෙනවා. ඔන්න තුන්වෙනි උපමාව. තවත් උපමාවක් ගන්නවා බුදුහාමුදුරුවෝ වහලක කැණි මඩල. වහලක කැණි මඩල කියලා කියන්නේ පරාල එකතු වන තැන. මේ පරාල හයි වෙන්නේ කැණි මඩලට. ඒ නිසා පරාල හයි වෙන කැණි මඩල තමයි වහලක ප්‍රධාන තැන. ඒ වගේ තමයි කෙනෙකුට අනිත්‍ය සංඥා වඩන්න පුළුවන් නම් ඒක තමන්ගේ ජීවිතයට බොහොම ප්‍රබල දෙයක් වෙනවා අග්‍ර දෙයක් වෙනවා. සබ්බං කාමරාගං පරියාදීයති සියලුම කාමයන් පිළිබඳ ආශාව නැති කරගන්න. ඔන්න හතරවෙනි උපමාව. තවත් උපමාවක් ගන්නවා බුදුරජාණන් වහන්සේ සුවඳ තිබෙන මුල් අතර වඩාම වටිනාම සුවඳ මුල තමයි අගිල් මල් සුවඳ. අගිල් මුල් කියලා කියනවා. දැන් ඉස්සර අපේ අම්මලා අල්මාරියට දැම්මා රෙදි තියෙන එකට සැවැන්දරා මුල් දැම්මා. මොකද ඒ වස්ත්‍ර ඇඳුම් කාවෝ කන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ කියලා. ඒ වගේ වටිනාම සුවඳ මුල් జాතිය තමයි මේ අගිල් කියන මුල් වර්ගය. ඒ අගිල් මුල් වගේ තමයි සුවඳ මුල් අතර ප්‍රධාන වෙනවා වගේ තමයි අනිත්‍ය සංඥාවත් ප්‍රධාන වෙනවා සියලුම කාමරාගයන් දුරු කර ගැනීම පිණිස. තවත් උපමාවක් ගන්නවා බුදුහාමුදුරුවෝ රත් හඳුන් උපමාව. අරටු අතර ප්‍රධානම අරටුවක් තමයි රත් හඳුන් අරටුව. අන්නේ අරටු අතර ප්‍රධාන රත් හඳුන් අරටුව වගේ තමයි යමෙක් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා නම් දියුණු කරනවා නම් අභ්‍යාස කරනවා නම් සබ්බං කාමරාගං පරියාදීයති සියලුම කාමයන් පිළිබඳ තියෙන ආසාවන් දුරු කරගන්න පුළුවන් වෙනවා. තවත් උපමාවක් ගන්නවා සුවඳ මල් අතර වඩාම හොඳ මල තමයි දෑසමන් මල්.
දෑසමන් මල තමයි සුවඳ මල් අතර අග්‍ර මල. අග්‍ර පුෂ්පය. අන්න ඒ වගේ තමයි කාම රාගය නැති කරගන්න උත්සාහ කරන කෙනෙක් ප්‍රධාන වශයෙන්ම වැඩි යුතු දේ තමයි අනිච්ච සංඥාව. තවත් උපමාවක් ගන්නවා බුදුහාමුදුරුවෝ. සක්විති රජුරෝ යටයි අනිත් හැම කුඩා රජ කෙනෙක්ම. හැම කුඩා රජ කෙනෙක්ම සක්විති රජුරන්ට යටයි. සක්විති රජුරු තමයි ප්‍රබලම රජුරු. ඒ වගේ තමයි සියලුම කාම රාගය, රූප රාගය, අරූප රාගය, භව රාගය, අවිජ්ජාව නැති කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන දේ තමයි අනිච්ච සංඥාව වඩන එක. තවත් උපමාවක් ගන්නවා බුදුහාමුදුරුවෝ. චන්ද්‍රය හඳ. අහසේ තාරකා පෑවුවට ඒ තරු වලට වඩා ආලෝකයක් දෙන්නේ හඳයි. ඒ වගේ තමයි අහසට හඳ වගේ මේ කාම රාගය, රූප රාගය, භව රාගය, අවිච්ඡාව, අස්මිමානය නැති කර ගැනීම සඳහා ප්‍රබලම හොඳම දේ තමයි අනිච්ච සංඥාව වඩන එක. තවත් උපමාවක් ගන්නවා බුදුහාමුදුරුවෝ. සූර්යයා හිර. සරත් කාලේ හිරු පායනකොට අන්ධකාරය පලා යනවා. ඒ වගේ අනිච්ච සංඥාව යමෙක් වඩනවා නම්, දියුණු කරනවා නම්, ප්‍රගුණ කරනවා නම් සූර්යයා පායන විට අන්ධකාරය පැනලා යනවා වගේ අප තුලින් කාම රාගය, රූප රාගය, භව රාගය, අවිච්ඡාව, අස්මිමානය දුර වෙලා යනවා. මේ ලස්සන උපමා 10කින් බුදුහාමුදුරුවෝ අනිච්ච සංඥාව දියුණු කරන්න කියලා බණ කියන මට, බණහන ඔබට, සමස්ත භික්ෂු පරපුරටම අවවාද කළා. ඒ නිසා පින්වතුනි, අනිච්ච සංඥාව දවසට මොහොතක් හෝ මෙනෙහි කළ යුතු වෙනවා, පුරුදු කළ යුතු වෙනවා, වැඩි යුතු වෙනවා. ඒ වැඩුවාම සබ්බං කාමරාගං පරියාදයති. කාමවස්තුන් පිළිබඳව තියෙන ආසාව නැති වෙනවා. දැන් අද අපේ රටේ බහුතරයක් ඇහැ පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, නාසය පිනවන්න, ශරීරය පිනවන්න. දැන් ඔය ඇත්තෝ දැක්කනේ පහුගිය දවසක අපේ මිනිස්සු කොච්චරනම් මේ කාම රාගයට ඇලිලා ගැලිලා ඉන්නවද කියනවා නම්, පහුගිය දවසක වෙඩින් කාඩ් එකක් හදලා තුණා. අපේ මහත්තයාගේ පුතේ වෙඩින් කාඩ් එකේ වටිනාකම, එකක වටිනාකම රුපියල් 9500යි. වෙඩින් කාඩ් එක 9500 නම් කෑම පිඟානක් කොච්චර ඇද්ද? 9500යි වෙඩින් කාඩ් එක. බලන්න කාමයට මොනතරම් අපි ඇලිලාද? දැන් ඉස්සර විවාහයක් වන විට හදන ඡායාරූපය කළු සුදු එකක්. අද ඇල්බම් එකක් මහදන. විවාහ වෙන්න ඉස්සෙල්ලා ඉඳලම ෆොටෝ ගන්නවා. අර ගහයට, මේ ගහයට, අර තැන, මේ වලයට, අර මුහුදේ හිටපු ඒවා ඔක්කොම ගන්නවා. අරගෙන අද ඇල්බම් එක එළියට එනකොට ලක්ෂ 10ක් විතර වෙනවා. සමහරට ලක්ෂ 10ක් දීලා මේ හදන ඇල්බම් එක ගෙදරට එනකොට දෙන්න දෙපැත්තේ. දෙන්න එක වහල යටත් නැහැ. ඉතින් මේ ඔක්කොම මොනවද? කාමයට යටත් වෙලා. ඇහැ පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න අපි අපේ ධනය බහුල වශයෙන් වෙන් කරනවා. පෞගේ දවසක එක්තරා ව්‍යාපාර ස්ථානයක අවුරුදු 9ක ළමයෙක් තාත්තට ගහනවා. මං අහුවා මොකෝ පුතේ තාත්තට ගහන්නේ? හාමුදුරුවනේ
අද මගේ පීස දවස. අද මගේ පීස දවස. මේ කුණු ලෝභය දෙන්නේ නැහැ පීසක. මේ මොනවද? දිව පිනවන්න දීලා දරුවට පුංචි කාලෙම දැන් ඒක දුන්නේ නැහැ කියලා තාත්තට ගහනවා. ඉතින් මං ඇහුවා ඇද්ද මහත්තයා පීස කන්න දීලා කරගත්තේ වැඩේ. පුතාට පීස කන්න දීලා දැන් ගුටි කනවා තාත්තා. ඉතින් මේ දිව පිනවන්න ගියාම සමහර විට අපරාධ සිදු වෙනවා. දැන් බලන්න රූපය පිනවන්න ගිහිල්ලා ඇහැ පිනවන්න ගිහිල්ලා කොච්චරනම් මිනිස්සු මරනවද? සබ්බං කාමරාගං පරියාදීති. මේ කාමරාගය නැති කර ගන්න නම් අනිච්ච සංඥාව වඩන්න. ඊළඟට සමහර කෙනෙක් රූප රාගයේ තියෙනවා. මේ රූපයට හරි ආදරේ. මේ රූපය ලස්සන කරගන්න කොච්චරනම් වියදම් කරනවද? මූණ සරස ගන්න, කොණ්ඩේ සරස ගන්න, ඇඟ සරස ගන්න, ආභරණ පළඳ ගන්න කොච්චර වියදම් කරනවද? එහෙමනම් මේ රූප රාගය නැති කරගන්න වැඩි යුත්තේ මොකද්ද? අනිච්ච සංඥාව. එදා khේමාව නම් තරුණිය බුදුරජාන් වහන්සේව දකින්නවත් ගියේ නෑ. ඇයි? බුදුරජාන් වහන්සේ රූපයට නිග්‍රහ කරනවයි කියලා, නින්දා කරනවයි කියලා. අන්තිමේදී ඇය ගියේ වේළුවනාරාමය බලන්න. එතනත් ඇති උනේ ඇයට කාම රාගයක්. ඇහැ පිනවීමේ අරමුණින් ගියා. යනකොට බුදුරජාන් වහන්සේට පවන් සලන කාන්තාවක්ව දකිනවා. khේමාව තමන්ගේ රූපයයි අර බුදුරජාන් වහන්සේට පවන් සලන කාන්තාවගේ රූපයයි දෙක සසඳනවා. සසඳනකොට තමන් පරාජය බාර ගන්න. මට වඩා බුදුරජාන් වහන්සේට පවන් සලන තරුණිය ලස්සනයි කියලා. ඒ පරාජය තුලින් බුදුරජාන් වහන්සේ ඇයට ධර්මය තේරුම් ගන්නට අවස්ථාව සලසලා දෙනවා. අර තරුණියගේ ජීවිතය කෙමෙන් වෙනස් කරලා මරණ තත්වයට පත් කරනවා. අනිච්ච සංඥාව ඇයට තවත් රූපයක් තුලින් බුදුහාමුදුරු ගන්නවා. පින්වතුනි, අපේ ගමේ කතාවක් තියෙනවා. කටුවක් අරන් දැමිය යුත්තේ තවත් කටුවකින් කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ khේමාවගේ රූපමදය නැති කලේ තවත් රූපයකින්. එසා රූපමදය නැති කිරීමට බුදුන් වහන්සේ උපයෝගී කරගත්තේ තවත් රූපයක් අනිච්ච සංඥාවට යොමු කිරීම තුලින්. ඒ වගේම සබ්බං භවරාගං පරියාදීයති. අපිට තියෙන භවයන් පිළිබඳ ආසාවන් තියෙනවා. ඇතම් කෙනෙක් වයසට යනකොට ඊළඟට නැවත ප්‍රාර්ථනා කරනවා අනේ මම දිව්‍ය ලෝකෙ උපදින්න ඕන කියලා. ඇතම් විට ප්‍රාර්ථනා කරනවා මම කුරුළු ලෝකයක කුරුල්ලෙක් වෙලා උපදින්න ඕනේ කියලා. දැන් ඔය සමහර ළමයි වුණත් කියනවා ඊළඟ භවයේ මං කුරුල්ලෙක් වෙලා උපදින්න ඕන කියලා. කුරුළු ආත්මයක ඉපදෙන්න කැමති. තව කෙනෙක් මනුස්ස ආත්මයක ඉපදෙන්න කැමති. කාන්තාවන් කැමති පිරිමි ආත්මයක් ලබන්න. ඇතම් පිරිමින් කැමති කාන්තාත්ම ලබන්න. මේ භවරාගය තිබෙනවා අපි ළඟ. මේ භවරාගය නැති කරගන්න අනිච්ච සංඥාව වඩන්න. ඒ වගේම අපිව සංසාරයේ ඇදගෙන යන්නේ, තල්ලු කරගෙන යන්නේ අවිච්ඡාවයි, මෝඩකමයි. මෝඩකම තිබෙනතුරු අපිට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මෝඩකම තිබෙනතුරු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැහැ පින්වතුනි. එසා මෝඩකම් දුරු වෙන දවසට තමයි අපි සත්‍ය අවබෝධ කරගන්නේ. එසේනම් පින්වතුනි, මේ අවිච්ඡාව නැති කිරීමට කුමක්ද වැඩි යුත්තේ? අනිච්ච සංඥාව වඩන්න. ඒ වගේම තමයි සබ්බං අස්මිමාන. අස්මිමානය කියලා කියන්නේ මමය මාගේ කියන හැඟීම. මමය මාගේ කියන හැඟීම තිබෙන තුරු අපිට නිවන් දකින්න බෑ. ඒ නිසා අත්හරින්න ඕනේ. ඒ අත්හැරීම පුරුදු කරගන්න නම් අනිච්ච සංඥාව වඩන්න ඕනේ.
සමූහන්ති සමූහ වශයෙන්ම නැති වෙලා යනවා අනිච්ච සංඥා වඩන කෙනෙක් තුලින් කාම රාගය රූප රාගය භව රාගය අවිච්ඡාව අස්මිමාන එහෙමනම් අනිච්ච සංඥා වැඩිම තුලින් ලැබෙන ප්‍රතිඵල පහක් තියෙනවා මොනවද මේ ප්‍රතිඵල පහ අනිච්ච සංඥා වඩන කෙනෙකුට කාම රාගය දුරු කරගන්න පුළුවන් අනිච්ච සංඥා වඩන කෙනෙකුට රූපයට දෙන ආසාව නැති කරගන්න පුළුවන් අනිච්ච සංඥා වඩන කෙනෙකුට භව රාගය නැති කරගන්න පුළුවන් අනිච්ච සංඥා වඩන කෙනෙකුට අවිච්ඡාව නැති කරගන්න පුළුවන් අනිච්ච සංඥා වඩන කෙනෙකුට මමය මාගේ කියන අස්මිමානය දුරු කරගන්න පුළුවන් ඒසා කාරුණික පින්වතුනි ඔබගේ ජීවිත කාලය තුලදී අනිච්ච සංඥාව දවසට එක් වතක්වත් වඩන්නට පුරුදු කරන්නට පුහුණු කරන්නට හුරු කරගන්නට ජීවිතයට ලං කරගන්නට උත්සාහ කරන්න. ඒ තුලින් ඔබට අර ප්‍රතිඵල පහ ලැබෙනවා. කාම රාගය දුරු වෙනවා, භව රාගය දුරු වෙනවා, රූප රාගය දුරු වෙනවා, අවිජ්ජාව පහ වෙනවා, අස්මිමානය ඈත් වෙලා දුරු වෙලා නැති වෙලා පරම සත්‍යය අපට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒසා අනිච්ච සංඥාව ප්‍රගුණ කරන්න ප්‍රගුණ කිරීමෙන් ඔබට ලැබෙන අවසන් ප්‍රතිඵලය තමයි මේ සසර දුක් නිවාලන උතුම් වූ නිර්වාණ සුවය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අනිච්ච සංඥා ප්‍රගුණ කිරීම තුළින් ඔබ හැමදෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. අපවත් වී වදාළ වෙරළානේ විමලතිස්සාවිධාන නායක ස්වාමීන් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ මේ පින්වතුන්ගේ නමින් පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ විහාරස්ථානයේ දියුණු පමුණු කිරීම සඳහා උදව් කොට උපකාර කොට මියගිය සතර පේරුවේ යම් දායක මහත්මයෙක් සිටිනම් ඒ ඇත්තන් හැම දිනාටමත් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපවත් වී වදාළ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඥාති මිත්‍රාදීන්ටත් අපි පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ